දැන් මේ තා ප්‍රශ්නයක්. මනුස්ස ලෝකයේ සිටින අපිට වයසක කෙනෙක්ගේ ශරීරය දිහා බලාගෙන අසුභය වඩන්න හැකියි. ඒ දිව්‍ය ලෝකයේ ශරීරයේ දි รา පත් වීම වැනි දේ නැති නිසා දිව්‍ය ලෝකයේ සිටින එක් දෙවියෙක් තවත් දිව්‍යාංගනාවකගේ ශරීරගත අසුභය වඩන්නේ ශරීරය ගැන අසුභය වඩන්නේ කොහොමද කියලා මේ අහන්නේ. අසුභ භාවනාවයි චිහ්ඒයි කියන භාවනාවයි දෙකක්. දැන් අසුභ භාවනාව වඩන්නකින් අපි පුරුදු වෙලා තියෙන්නේ. අර හංකඩ හැයිලා තියෙන, දත් වැහලා තියෙන, ඇස් ගිලිලා තියෙන, හොකු ඇකිලිලා තියෙන, හැරමිටියා කරන් කොන්ද කුදු වෙලා යන ওই જાතියව අසුභයි කියලා දැකලා. බබුනොත් ඕක දැක්කා ඉස්සර. ගමනක් යන්නේ යනකොට හැරමිටියක් අරගෙන මාව නම් එහෙම ගමන මාත්තරලා ගිටින් ගයි නිකන් ඉන්නවා. ආයි යන්නේ. අසුභයි කියලා. කාලකන්ණි ඉස්ත්‍රියක් දැක්කා. හැබැයි කාලකන්ණි ඉස්ත්‍රිය කියලා බැන බැන ආපහු දුව වමුණා. වෙසඟනා කිසරහට දැක්කා නම් එහෙම ගමන සුභයි කියලා දුවනවා. අර හැරමිටිය අරන් යන උන්දැම ඊට අවුරුදු 30 40 ඉස්සෙල්ලා කාලෙත් දැක්කා නම් එහෙම සුභයි කියලා දුවනවා. දැන් අසුභයි කියලා ආපහු දුවනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ අසුභ දකින්නේ ඔතන ඉඳලා නෙමෙයි. ඒ අසුභයේ දකින්න තැනක් තියෙනවා ඊට මෙහා පැත්තේ. ලෝකයා සුභයි කියලා හිතා ඉන්න දේ තුල අසුභ දකින්න පුළුවන් නම් මෙන්න මේකයි නියම අසුභ භාවනාව. අනාගතයේදී ඒකට ඇතිවන්නා වූ දේ කල් තියා දකින්න පුළුවන් ඥානයක් තියෙනවා. අන්නේ නුවණ පහළ වෙන්න ඕනේ. ලස්සනයි කියන ශරීරයක් දකින්නකොටම ඒ ශාරීරියේ අවසාන කාලයේ හැටි කොහොමද කියලා. ඒ ලස්සනයි කියලා පේන මොහොතේම මනස දුවලා ප්‍රඥාවෙන් දකින්න ඕනේ, ඥානයෙන් දකින්න ඕනේ. අනාගතංශ ඥානය කියන්නේ තොන්නොහම එකක්. අනාගතයේ එහි ස්වභාවය දකින්න ඥානයක් තියෙනවා. අතීතංශ ඥානයක් තියෙනවා තව. අර මලවිනිය නැත්නම් තුන්කුදු මහල්ලක් හෝ මහල්ලේ දැක්කහම අතීතංශ ඥානයෙන් දකින්නත් ඕනේ තව ක්‍රමයක් තියෙනවා. එදා කොහොම හිටපු තරුණියෙක්ද? තරුණියක්. අද තුන්කුදු මහල්ලනේ මහල්ලනේ. අතීතංශ ඥානෙට දිවසම ඕනේ නැහැ. ඒක ඥානයක්. මෙලෝදිමත් දකින්න පුළුවන් හරියක් ඔය. දැන්ට අවුරුදු 50කට ඉස්සෙල්ලා 30කට 40කට ඉස්සෙල්ලා කොහොමද විච්ච ශරීරයක්ද මේ? එදා මේ ශරීරය මෙහෙම හැඩවැඩට තිබුණානේ. අද තුන්කුදු මහල්ලා වෙලා. මගේ ශරීරයත් කොහොමද අද මෙහෙම තිබුණා? මතුවට කොහොමද? අනාගතංශ ඥානිය දකින්න ඕනේ. තව අවුරුදු 50ක් 40ක් යනකොට මගේ ශරීරයත් ওই જાතියේනේ. අන්න අනාගතයේ ස්වභාවය දකින්න අනාගතංශේ. දැන් ඔකට හිතා ඉන්නේ අතීතංශ ඥානිය පහළනහම කල්ප ගානකට ඉස්සෙල්ලා තියෙන එක දකින්නකම් අතීතංශ ඥානිය නෑ කියලා. අනාගතංශ ඥානිය මේ මහා භද්‍ර කල්පයේ මැත්තේ මෙහෙම කල්පයක් පහළ වෙනවා. ඒ කල්පෙදි මෙහෙම වෙනවා ආදී වශයෙන් දැක්කොත් තමයි අනාගතංශ ඥානිය කියලා හිතා ඉන්නේ. මේ ශාරීරික කල්පයක්. මේකට කියනවා ආයුෂ කල්පයක් කියලා. මේ ආයුෂ කල්පයේ මුල සහ මැද අග දකින්න ඕන. ඒකත් ඔය ඥානියමයි දකින්නේ. මේ ආයුෂ කල්පයේ කියන මනුස්ස ශාරීරියේ අතීතංශ ඥානියෙන් පොඩි කාලේ දකින්න ඕනේ. පොඩි කාලේ කොහොමද විච ශරීරද? මධ්‍යම කාලේදී ඒ අවස්ථාව දකින්න ඕනේ. අනාගතංශ ඥානියෙන් අවුරුදු 80ක් 90ක් ගියාට පස්සේ ජීවත් වෙනවා මේ ශරීරය කොහොමද? ඒකත් දකින්න ඕනේ. එතන මෙන්න මේ සුභයි කියලා හිතා හිටපු කාල සීමාව තුල
මෙහෙම ස්වභාවයක් ඇයි ශාරීරිය තුළ මොන සුභයක්ද? සුභයි කියලා මොනව අනුමත කරන්නද? කොන්ද කුදු විලා හැරමිටියක් අරගෙන ඇඟ හැඩි වැටලා හංකට ඇහිලා හොක වැකිල්ල යන මේ දත් වහල්ල ගැලවිලා ගිහිල්ලා ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා මේ විදිහට යන්න තියෙන ශාරීරියක් කෙස් ටික වැටලා තියෙන ශාරීරියක් අද මං මේ අරගෙන අවුරුද්දාව 40කින් මෙහෙම වෙන්න තියෙන ශාරීරියක් අරගෙන මම ආද උඩපැන වෙන ලස්සනයි කියලා ගන්නවා නම් මොනතරම් මෝඩකමක්ද? මොනතරම් අසාරද? මෙන්න මේක දකින්න පුළුවන් නම් අන්නේ තැනැත්ත අසුබ දකින්න. සුභ අසුභයි කියලා දකින්න. මෙන්න මෙතන අසුභ භාවනාව වැඩෙනවා. එන අපි අසුභ භාවනාව බලන්න පුරුදුලා තියෙන්නේ ඕකෙන් නෙමෙයි. අසුභයි 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 කියලා පුරුදු වෙලා තියෙන්නේ අර කුණු වෙච්ච එක දැකලා විතරක් ඒක අසුභයි කියන්න පුරුදු වෙලා. සුභ අසුභ වෙන හැටි දැකලා අසුභ භාවනාව වඩලා නැහැ. මෙන්න මේක තමයි තෝරා ගන්න ඕනේ. නිවන් දකින්න ඉස්සෙල්ලා పూర్වයේ දකින්න තියෙන නිමිති තියෙනවා. 4ක්. ওই පෙර නිමිති 4 දැක්කේ නැති කෙනෙකුට නිවන් දකින්න බෑ. පෙර නිමිති 4ක් දැකලා තමයි බෝසතාණන් වහන්සේ නිවන් මඟ පාදා ගන්න මුල් පෙරුවේ. පෙර නිමිති 4 මොකද්ද? තරුණව ඉන්න කාලේ මහල්ලේ දැක්කා. කොහොමද දැක්කේ? ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කොණ්ඩේ වැහිලා, හිසේ කෙස් නැහැ, සට්ටේ පෑදිලා, කොන්ද කුදු වෙලා, ඇඟ රැලි වැහිලා, හංකඩ වැහිලා, ඉන්ද්‍රිය දුර්වල වෙලා, වෙවුල යා ගන්න බැරි හැරමිටියක් අරගෙන යන මහල්ලේ දකින්නකොට අසුබෙන් දැක්කේ මොකද්ද? අද හරි ලස්සනයි හැඩයි වැඩයි තරුණයි කියලා මගේ ශරීරයක් තියෙනවා. මතු කාලේ මේ ශරීරයත් ওই જાති එකක් නේද? යම් කාලෙකදී ওই තත්ත්වෙටපත් වෙන එකක් නේද අද මේ මම මේ උස්සගෙන ඉන්නේ. හැඩයි වැඩයි ලස්සනයි මං හැඩයි කියලා. එහෙම ශරීරයක් අරන්ත මම මේ සෙල්ලම් කරන්න යන්නේ. ක්‍රියාදුරාට කියනවා යන් ආපහු. මෙහෙම කුණු ශරීරයක් අරගෙන අනාගතයේදී මෙහෙම වැහැරෙන ශරීරයක් අරන් මොන සෙල්ලම්ද? මට වැඩක් නැහැ සෙල්ලම් වල. අන්න නියම විදිහට පෙර නිමිත්තක් දැක්කා. නිමිත්ත පහළ වෙලා නැහැ. අසුබ නිමිත්ත පහළ වෙන්නේ ඉස්සෙල්ලා අසුබේ දැක්ක සුබේම. සුබයි කියලා සම්මත කරගෙන ඉන්න මේ තරුණ දිවිය අසුබයක් දැක්කා. අනාගතයේදී සිද්ධ වෙන්න තියෙන දේ මේකයි මේකට. එහෙම ස්වභාවයක් ඇති මේ කය අරගෙන මොන සුබයක්ද? මොන සතුටක්ද? උන්වහන්සේගේ මහා ඥානිය මතුවලා ඇවිදිලා සුබයි කියන තරුණ දිවිය අසුබේ දැක්කා උතෙන්දී. සෙල්ලම් අත්හැරලා ගියා පළවෙනි නිමිත්ත පහළ වෙලා. නැවතත් කාලෙකදී ආයෙ සෙල්ලමට යන දවසක සෙල්ලම් කරන්න යන දවසක දැක්ක තව එකක්. දෙඩ වෙලා ඔත්පරිලා නැගිටලා ගන්න බැරුව උස්සාගෙන යන මිනිස්සෙක්. ඒ දකින්නට කල්පනා කරව ඥානයක් පහළ වුණා. අනික අයත් අද දකින්න නමුත් කියනවා ලෙඩු දැකලා නැහැ. මේ මස්ගුලියෙන් දැකලා හරියන්නේ නැහැ. පෙර නිමිත්ත දකින්න එහෙම බෑ. ලෙඩු නම් ඕන තරම් දැකපු අය ඉන්නවා. හැබැයි පෙර නිමිත්ත වශයෙන් ලෙඩේ දැකපු අයයි නැත්තේ. ඒ මොකද පෙර නිමිත්ත? මේ සෙල්ලම් කරන්න විනෝද වෙන්න යන ගමනේදී දැක්කා. ලෙඩේ. ඒ කවුද ලෙඩා? කොහොම කෙනෙක්ද ලෙඩ වෙලා තියෙන්නේ? මේ මං සෙල්ලම් කරන්න යන මම වාගේ හිටපු කෙනෙක් නේ. මේ සෙල්ලම් කරන්න යන මම වාගේ මේ කයිද වෙච්ච මිනිස්සෙක් තමයි අද ලෙඩ වෙලා ඔත්පල්ලා යා ගන්න බැරුව උසාගෙන යන්නේ නිච්ච නැතුව. ඒතර මේ කය ලෙඩ වෙන එකක් නේ. අද මේ නිරෝගීව ඉන්නවා කිය හැටියට නිරෝගීව තත්ත්වෙ මත් වෙන්න පුළුවන් එකක් නෙමෙයි මේක රෝග හැදෙන කයක්. මෙහෙම රෝග හැදෙන කයක් අරගෙන මොන සෙල්ලම්ද? මොන විනෝදද?
කොයි මොහොතේ අංශිභාගය හැදීද, කොයි මොහොතේ පිළිකාව හැදීද, කොයි මොහොතේ ජරා විලා වැරදිලා යයිද, මොන විදිය හොද කරන්න බැරි රෝගයක් ඇති වෙයිද? එහෙම කියන්න බෑනේ. මේක ඒ જાතිය කයක් නේ. මේ නිරෝගී බව తాවකාලිකයි, විශ්වාස ඇති එකක් නෙවෙයිනේ. මං කොහොමද සන්තෝෂ වෙන්නේ මේකත් අර හොඳයි කිය. ශ්‍රී ලංකාවේ වැඩක් නෑ ආපහු යා. අන්න පෙර නිමිත්තක් දැක්ක උත්තමයා. එහෙනම් අදත් බෞද්ධ වෙන්නේ ඉස්සෙල්ලා යම් කෙනෙක් ওই පෙර නිමිත්ත දකින්න ඕනේ. ඕක දකින්න නැතුව නම් බෞද්ධ වෙන්න අමාරුයි. එදා බෝසතාණන් වහන්සේ බෞද්ධනේ පෙර නිමිත්ත දැකලා. අපි හිතාගෙන උන්වහන්සේට විතරයි හතර පෙර නිමිති අපිට නෑ කියලා. ඒ දන්නේ නැතිකම. ඔහොම ටික දවසක් ඉන්නකොට මෙහෙම කල්පනා කරලා අනික් අයගේ උනන්දුව පිට කොහොම හරි පොළඹවනවා. හා යන් කොහෙනම් ගිහලා ආයි ගියා. හැබැයි බිදිච්ච හිත නම් ආයි ගලවන්න නගන්න බෑ. විවිධාකාරයේ උනන්දු කරලා පොළඹවල යවන්න හදනකොට කියන්නන්න ආලේ තමයි උන්වහන්සේ යන්නේ අර සතුටු වෙන උයනට යන්නේ. ඊට පස්සේ මොකද්ද දැක්කේ? මේ කවුරුත් දකින්න මලකුණක් දැක්කා. හැබැයි කවුරුත් දකින්න ආකාරයෙන් නෙවෙයි, පෙර නිමිත්තක් හැටියට. මලකුණ පෙර නිමිත්තක් උනේ කොහොමද? මේ මැරිලා ඉන්නේ කවුද, කොහොම කෙනෙක්ද? පෙර මං වාගේ මේ හොඳ ප්‍රාණවත් හිටපු කෙනෙක් නේ. මේ ප්‍රාණවත් හිටපු කෙනාට ඒකාන්ත උරුම දෙය අරකනේ. අර මරණය තමයි උරුම. කවදා හරි මේක ඇත් ඔය වගේ පෙට්ටියක දාගෙන හරි අරයි යනවා. එහෙම නැත්නම් ඔය වගේ කුණු වෙලා යනවා, පස් වෙලා යනවා, කොහේ හරි මැරෙනවාමයි. නොමැරි තියාගන්න පුළුවන් කයක් අරන් නෙමෙයි මේ ඉන්නේ ජීවත් වෙලා හිටියට. ඔය මරණය කොයි මොහොතේ මේකට එනවද දන්නේ. නොමැරෙන එකෙක් වාගේ ජීවත් වෙන නම් මොනතරම් මෝඩකමක්ද. මෙහෙම කුණු කයක්, මෙහෙම හිස් කයක් අරගෙන මම කොහොමද සන්තෝෂ වෙන්නේ? හොඳ කයක් මට ලැබුණා කියලා විනෝද වෙන්නේ. මට වැඩක් නැහැ විනෝදෙන්, හිස් විනෝදේ. ඔන්න නිවන් දැකීමට අවශ්‍ය කෙනාට තවත් පෙර නිමිත්තක් හම්බ වුණා. ඔය පෙර නිමිති තුන දැකලා එපා වෙලා හිටියේ. දැන් මොකද කරන්නේ? සතුටු වෙන්න බෑ මහලු වෙන කයක්. මං කොහොමද සන්තෝෂ වෙන්නේ විනෝදෙන් ලෙඩ වෙන කයක් අරගෙන? තව ලෙඩ වුනේ නැතුවල මේක ලෙඩ වෙන කයක් නේ. මේ අනාගතයේදී කොයි මොහොතේදී මැරිලා යන කයක් අරින්න මං කොහොමද සන්තෝෂ වෙන්නේ විනෝද වෙන්නේ? ඒකිට ගැළපෙන එකක් මල් ළඟ නෑනේ. මේකට මම කියලා හිටන් ඉන්න එකේ දින හයිස් දේ මොකද්ද කියලා මෙහෙම ධර්මානුකූලව දැක දැක ඉන්නවා. අන්‍යයන්ගේ පෙළඹවීම නිසා ඊළඟ අවතාවෙත් යනකොට දැක තවත් පෙර නිමිත්ත. මොකද නිවනට ඉස්සෙල්ලා දැකව නිමිත්ත. අන්න ප්‍රතිකර්මයක්. සාන්ත වැයිදුරුවා. අර කවුද? මොනවට යන කෙනෙක්ද? කය මහලු වෙන බව දැකලා, ලෙඩ වෙන බව දැකලා, මැරෙන බව දැකලා. එහෙම ස්වභාවයකින් මිදීමට ගන්න පියවරක් තියෙනවා. ආන් ඒ සඳහා කැප වෙලා ඊට අනුකූලව කටයුතු කරන જાතිය කෙනෙක්. ඔය හිතේනකොට චිත්ත ප්‍රහාදේ නැගුණා. එහෙනම් මිදෙන්න ක්‍රමයක් තියෙනවානේ. මේකෙන් මිදෙන මගක් තියෙනවා. ඒකට මේ ගිහිවතාරි අමාරුයි, ඊට වල හරිම නිදහස් තැනක්. නිදහස් අහසක් වාගෙන. ඒ වගේම සුපිරිසිදු කරපු සුද්ධ සුදක් හා සමානයි. ලියව් සකක් වැනි සුද්ධ පවිත්‍ර දෙයක්. ධර්මානුකූල පැවැත්මට ඊටාම ගැළපෙන එකක්. අන්නේ පැවිද්ද නම් මතුවට වේකර යහපත මාර්ගයේ පාදා ගන්න පුළුවන් පසුතලයක්. අද මට හම්බුණා ක්‍රමයක්. ආයි මේකේ ඉන්නේ යනවා අද හිටමු. යයියන් අද නම් කමක් නැහැ. සන්තෝෂෙන්ද ගියා නෙවෙයි. කලකිරෙන්න හේතුව තිබිච්ච එක අත්හැරලා ගියා. සැනසුමට මගක් දැකලා. ඔය පෙර නිමිත්ත හිතට අරගෙන තමයි උන්වහන්සේ එදා වැඩියේ. ඒ නිමිත්තටපත් වෙන්න ඉස්සලා පෙර දැකපු දෙයට පස්සේ ගිහිලා තමයි පැවිදි වුනේ. එහෙනම් මෙන්න මේ පෙර නිමිති අදත් දකින්න ඕනේ. ඔය දැක්කේත් අසුභ භාවනාව. මහල්ලා දැක්කා, ලෙඩා දැක්කා, මලකුණ දැක්කා අසුභ.
දැක්කේ මහලු වෙන්න ඉස්සෙල්ලා, ලෙඩ වෙන්න ඉස්සෙල්ලා, මැරෙන්න ඉස්සෙල්ලා. එහෙමනම් දෙවියන්ටත් පැනසෙන්න ඉස්සෙල්ලා ඔක දැක්ක හැකි. ඥානයක් තියෙනවා නම් අද කොච්චර නිරෝගීව හිටියත් ඒ දිවසලත් පේනවා. මේ ශරීරයේ මෙච්චර කාලයක් හිටියලා පස්සේ මේක ඉවර වෙන දවසක් එනවනේ. මැරෙන දවසක් එනවා. මේ කයේ තියෙන වල් මාලා පර වෙන දවසක් එනවා. මේ ලස්සන නැති වෙන දවසක් එනවා. ඇඳුම් කිලුඩු වෙන දවසක් එනවා. මේ කයට දාඩිය මුගුරු වැක්කිරෙන දවසක් එනවා. ඉන්න තැන ඉන්න බැරි 1000ටපත් වෙන දවසක් ඇවිල්ලා චුත වෙන දවසක් එනවා. එහෙම හිමිකමක් ඇති මම මතු ඒ හිමිකම අත්හැරලා නැති මම අද කොහොමද දෙවියෙක් කියලා සැනසෙන්නේ කියලා දෙවියන්ටත් අසුබේ දැක්ක හැකි දන්නවනම් අර අපි හිතාගෙන જાති එකක් දැකලා නෙමෙයි මේ අසුබ දකින්නේ. අර මතු ලැබෙන්නා වූ අනාගතයේදී වන්නා වූ අසුබේ තත්වේ දකිලා හිටන් සුබයි කියන අවස්ථාවේදී අසුබ දකින්න ඕනේ. මේ සුබ කියන්නේ සුබයක් නෙමෙයි. ඒක මායාවක්. අන්න එහෙම දෙවියන්ටත් අසුබ දැක්ක හැකි. අපි අද හිතා ඉන්නේ අසුබයි කියන්නේ. අසුබේ හැටියට කොන්ද කුදු වෙලා යන එක, ලෙඩ වෙලා යන එක, කුණු වෙලා යන එක අසුබයි කියලා හිතා ඉන්නේ. ඒක පෘථග්ජන අසුබේ. ආර්ය අසුබේ දකින්නේ සුබයි කියලා ඉන්න මොහොතේදී. සුබයි කියලා ගන්න වටිනා දෙයක් නැහැ අසුබයි. මොකක් නිසාද? මෙහෙම ස්වභාවයටපත් වෙලා වෙනසිලා යන එකක් තුල මොනවද සුබ කියලා ගන්න තියෙන්නේ? ප්‍රඥාවෙන් දකින්න එකක් තියෙනවා අසුබයක්. සුබයි කියලා හිතා ඉන්නේ දැන. අන්න ඒක තමයි දෙවියන්ටත් ලබන්න පුළුවන් නියම ක්‍රමයේ දන්නවනම්. අපිට අද වඩාගෙන තියෙන්නේ කේස් කැතයි, කේස් ගඳයි, කේස් පිළිකුරයි, ලෝම් කැතයි, ලෝම් ගඳයි, ලෝම් පිළිකුලයි, නියපොතු කැතයි, නියපොතු ගඳයි, නියපොතු පිළිකුලයි කිය ඉන්න. කිය වර්ණ එකකටුයි මේ පෙන්නා තියෙන්නේ. අසුබ දකින්න ඕන ඊට වඩා හරි ගැඹුරු විදියකට. අසුබ භාවනාව දකින්නේ සුබයි සුබයි කියලා හිතා ඉන්නේ ලෝක මතයක් සම්මතයක් තියෙනවා. අන්නේ සුබයි කියන සම්මතිය තුල අසුබය හේතු වෙන්නා වූ මේ මොකක් නිසාද මේ සුබයි කියලා හිතා ඉන්න එක මෙහෙම දුක් කරදර ගොඩක්. කොයි මොහොතේ මේ දුකට වැටෙනවද දන්නේ නැහැ. මෙහෙම తాවකාලිකව කොයි මොහොතේ වැටෙයිද කියලා එදා එනකන් ඔහේ බලාගෙන ඉන්නවා. මම හොඳයි මට නම් ලෙඩක් නැහැ කිය. ඒ જાති එකක් නේ. අවිද්‍යාව නිසා මුලාව නිසා මං හොඳයි කියලා හිතා ඉන්නවා මිසක් කොහෙද මේකේ සුභයක් තියෙන්නේ මෙහෙම જાතිය වනේ මේ තියෙන්නේ කියලා දැක්ක දාටයි අසුබ දකින්නේ. අන්න එදාටයි අසුබ භාවනාව වැඩෙන්නේ. අපි යෝග පැත්තකින් තියලා ඇට සැකිල්ලක් දිහා වලාගෙන අට්ටි කිය ඔහේ ඉන්නවා. ඇට සැකිල්ලෙල්ලගෙන ඕක බලා හිටින්න නෙමෙයි වෙන්නුවේ. අසුබ භාවනාව වඩන හැටි අට්ටික භාවනාව වඩන හැටි මහා සතිපට්ඨාන සූත්‍රයේ ලස්සනට විග්‍රහ කරලා දීලා තියෙනවා. ඒ සූත්‍රයේ පැත්තකින් තියලා අදහස පැත්තකින් තියලා අට්ටි කියන පුරුදු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරන මේ ඇට සැකිල්ල දැකලා හිතන්න මේ ඇට සැකිල්ල පෙර කොහොම එකක්ද? මේ ශාරීරිය වාගේ ප්‍රාණවත්ව තිබුණ එකක්. පෙර තරුණ වයසේ මිනිස්සෙක්ගේ මේ ඇට සැකිල්ල. අද මැරිලා කුණු වෙලා ගිහිල්ලා මෙහෙම ඇට සැකිල්ල වෙලා හිටියට එහෙම ශරීරයක් තිබුණ කෙනෙක්ගේ. ඒ ශාරීරිය එදා එහෙම දිවිච්ච කෙනා මොනවද කරපු කෝලං වැඩ? හරි වටිනා දෙයක් හම්බුණා කියලා හිතාගෙන කාමයන්ගේ මුසපත් වෙලා හිටපු කෙනෙක් නම් එහෙම. මොකද්ද හම්බුන වැදගත් දේ? මේ දිරා යන ඇට සැකිල්ලක් වෙලා දැන් වැටෙන්නයි යන්නේ වෙනස් වෙලා යනවා පේනවා ඇට සැකිල්ල. කොහොමද තිබිච්ච ලක්ෂණ හැඩ වැඩ. එහෙනම් මේ ශාරීරියේ පෙර ඒ වගේ දැන් මේ මගේ ශාරීරියත් එහෙමනේ. මතු මේ එහෙමනේ. එහෙනම් මං අද සන්තෝෂෙන්නේ මොනවද දැකලාද? මං ප්‍රියමනාපය කියලා මේ ශාරීරිය ගන්නෙ මොනවද? මේක මතු ඇට සැකිල්ල. පෙර මේ ඇට සැකිල්ල මේ වගේ කය. ඒවන් උපසංහර විශේෂ සංසන්දනය කරන්න. මෙන්න මේකට කියනවා කායානුපස්සනාව වඩනවා. අසුබේ වඩනවා. මේ වඩන ආකාරය නම අවස්ථාවක් ගැන විග්‍රහ වෙනවා මේ කයි. ඊ අවස්ථාවන්ගේ ස්වභාවය නොහොම බලන්න. නවසිවති කාය පබ්බ කියලා කොටසක් විග්‍රහ කරලා තියෙනවා. මෙතන දවසක් ගිය, දෙකක් ගිය, තුනක් ගිය, ඉදමුණු, නිල්ලුණු, ඕජස් වැగిරෙන
ඉතින් ඔය ආදි වශයෙන් එකිනෙකට පෙන්නලා ඇට සැකිලි වෙච්ච කුණු වෙච්ච නහරවැල් තියෙන විසම ගලපුවා. ඇට වේයිලා ගිහි ඇට කෑලි ඒවා විසිරලා ගියේ ඒවා ඔය ආදි වශයෙන් එකිනෙක බලන්න. ඒ බලන්න ඉතින් ඕවා කියා බල ඉන්න නෙමෙයි. සංසන්දනය කරන්න. එහෙම ස්වභාවයක් ඇත්තාව මේ කයක් අරගෙන මම මොනවද සතුටු වෙන්න සුවයි කියලා ගන්න තියෙන්නේ මේකේ. අර සුවයි කියලා හිතා ඉන්න තැන අසුබේ දකින්න ඕනේ. අන්නේ තමයි විපරීත සංඥාව දුරු වෙන්නේ. අසුබ භාවනාව වැඩෙන්නේ එතකොට. සුබයි කියලා හිතා ඉන්න තැනක් තියෙනවා ලෝක සත්‍යය. තරුණ බව හරි ප්‍රිය කරනවා. හැඩ වැඩ ලස්සන ප්‍රිය කරනවා. ඒවා සුබයි කියලා හිතා ඉන්නවා. අන්න ඒක අසුබයි කියලා දකින්න ඕනේ. මොන සුබයක්ද ඒකේ තියෙන්නේ? චිහේ කියලා නෙමෙයි දකින්නේ. සුබයි කියලා ගන්න හරයක් මේකේ නෑනේ. මේක ඇතුළේත් නෑ දැනුත්. මේකෙන් පිටත් නෑ. අනාගතයේදී මේකෙන් හම්බෙන්න සුබයකුත් නෑ. දැනුත් ඇතුලේ තියෙන්නේ මොනවද? මේ ඇතුලේ තියෙනවා කැලේ ටික බලපුවාම සුබයි කියලා ගන්න එකක්වත් නෑ. මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හද මස්. ඉතින් මේ ආදි වශයෙන් පෙනහලු, බඩවැල්. ඉතින් මේ ආදි වශයෙන් මේ බඩබකු ඔක්කොම තියෙනවා ඇතුලේ. මේ එකකවත් සුබයි කියලා ගන්න එකක් නෑනේ. මේ හැමේ වහලා තියෙන එහෙම එකක් නේ. ඔළුවේ කෙස් ටික හැඩ ගහලා ලොම් වලිනුයි නියපොතු වලිනුයි වට කරලා දත් ටිකක් ඉස්සරහට ලස්සන කරලා මුතු වැට වාය කියලා හදලා සුද්ධ කරලා රවට්ටන්න පෙන්නුම් කරලා හංකඩයකින් වහලා හංකඩේ පාට වෙන්න හදලා ඕකෙන් වහලා තියෙන විදුරු කෑලි ටිකනේ. කෝකේද සුබ එකක්වත් තිබුණේ. දැන් තියෙන එකේ සුබෙහෙකුත් නැහැ රවට්ටනවා. මේ ටිකට මතු සිද්ධ වෙන්නේ ලෙඩ වෙන එක වැරෙන එක කුණු වෙලා ගිහිලා දිරලා යන එක. මේක හැදෙන්නේ ලෝකේ තියෙන පටවි ධාතුවෙන් මිසක් වෙන එකකින් නෙමෙයි. ආහාරයෙන් ඒක අරගත්තාම මේක අයිට ඇවිදilla හැදිලා ඊළඟ මේකේ මල මුත්‍රා වශයෙන් දරාව තෙල් කුණු වශයෙන් ගිහිල්ලා ඇඟින් පිට වෙලා යන ඔක්කොම තද කොටස් ටික ආයි පටවි ධාතු වල ලෝකෙට යනවා. සතෙක් ආවෙත් නැහැ සතෙක් ගියෙත් නැහැ. පටවි ධාතුවක් ගත්තා පටවි ධාතුව පිට වුණා මේක ඇතුලේ තිබුණේ පටවි ධාතුවනේ. ලෝකේ තිබුණා ආපෝ ධාතුව. පිපාසයට ගත්තා වතුර කියලා. සතෙක් නෙමෙයි බිව්වේ වතුර. ඒක සතෙකුත් නෙමෙයි. ඒක මේ ලේ ඇතුලේ ඇඟ ඇතුලේ වතුර ටික තමයි මේ එහෙ මෙහෙ යන්නේ ගෙනියන්නේ තෙතගමනේ කියලා. ආයතරය මුත්‍රා කරලා පිට වෙන්නේ දාඩිය කියලා පිට වෙන්නේ බීපු වතුර ටිකමයි. තව විදිහකින්. සතෙක් පිට වුණේ නෑ මුත්‍රා කියලා. දාඩිය කියලා. අර බීපු වතුරම තවත් ආකාරයකට පරිවර්තනලා කුණු ගොඩ කරන් පිට වෙලා ගියා. පිට වෙලා ලෝකෙට වැටෙනාට පස්සේ ලෝකෙදි පිට වතුරමයි. ඒක පොළොව ඇටින් පෙරලා ගියාට පස්සේ තාම මිනිහෙ බොන්නත් පුළුවන්. වතුර බොනවා කියලා. මුත්‍රා බොනවා කියන්නේ මේ බොන්නේ. මුත්‍රා වල තිබිච්ච වතුර ටික වාෂ්ප වෙලා ගිහිල්ලා ආයි සැරයක් ඕක යම් යම් ක්‍රමකින් ගස් වලටත් ඇදිලා හරි එන වැස්සට අහුවිලා ආපහු වැටලා හරි ගියාම වතුරමයි. එහෙනම් එක්කෙනේ මුත්‍රා කරපුවාමයි අපි මේ බොන තරම බීලා තින්නේ. කොච්චර කල් එක එකනා මුත්‍රා කරපුවාද? ලෝකවල තියෙන මහා සයුරු වල ජලය ඔක්කොම එක එකාගේ මුත්‍රා. ඒ තරම් සසර ගමනක ආපු ගමන අතුර අපේ ඇඟට අරන් තියෙන ඒවා තමයි ඔය වතුර. අරගෙන පිට කරපුවාම ආයිත් බැලුවොත් එහෙම මේ ලෝකේ වතුර අංශුවක් නැහැ අපි පරිහරණය නොකරපු. මුත්‍රා වශයෙන් පිට නොකරපුවා වතුර අංශුවක් නැහැ අනන්ත සංසාරේ. තව කෙනෙක් මුත්‍රා වශයෙන් පිට කරපුවා අපි පරිහරණය කරලා තියෙනවා. අපි මුත්‍රා වශයෙන් පිට කරපුවා තව කෙනෙක් පරිහරණය කරලා තියෙනවා නාලා තියෙනවා බීලා තියෙනවා ඔක්කොම වතුරමයි. සත්වයේ ගත්තේ නැහැ සත්වයේ පිට කළේ නැහැ මේ ආපෝ ධාතුවේ හැටි. ධාතු මනසිකාරයේ මෙහෙම බලන්න පේනනවා. ඥානෙ ඕනේ. ඥානෙට ගෝචර කරගෙන ධාතු මනසිකාරයේ දකින්න පුරුදු වෙන්න ඕනේ. පොතේ කොයින්ද ඕවා. චක්‍රේ දීලා තිනවා බලන හැටි බලලා පුරුදු වෙන්න ඕනේ. එතකොටයි මොනතරම් අසාරයක්ද මේ කයේ තියාගෙන හිතා ඉන්නේ මේ හොඳයි කියලා. සතර ධාතුන්ගෙන් කය මෙනෙහි කරන හැටි. මේ කයේ උෂ්ණත්වයක් තියෙනවා. මේ බාහිර ලෝකයේ උෂ්ණත්වයක් තියෙනවා. බාහිර ලෝකයේ උෂ්ණත්වයේ ගැප් වෙච්ච ආහාර වශයෙන් ගන්නවා. ඒව ඇඟ ඇතුලේ උෂ්ණත්වයේ මත කරලා ආයතරයක් පිට වෙනවා ලෝකෙටම. එක්කෙනෙක් ඇතුළු කරන උෂ්ණත්වයේ තව කෙනෙක් ඊළඟට ඇසුරු කරන්නේ. ඇඟෙන් ඇඟට මාරු වෙනවා.
ශරීරයෙන් ශරීරයට විවිධ ක්‍රම රටාවන්ගෙන් උෂ්ණත්වයේ තව දෙයක ගැබ් වෙනවා. ඒක තව කෙනෙක් ආහාරයකට ඇතුළට එනවා. ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ආයි පිට වෙලා යනවා. තව කෙනෙකුට ඒක ආහාරයක් වෙන ක්‍රමවේදයකින් ආයි තව කෙනෙකුට සම්බන්ධ වෙනවා. ඔහොම චක්‍ර තමයි මේ කරකෙන්නේ. වායුවත් ඒ වගේ. බාහිර ලෝකයේ වායුව සත්වයක් නෙමෙයි. හුස්ම ගන්නකොට වායුව ඇදලා එනවා. ඇතුළට අරගෙන ඉඳලා හුස්ම ගත්තාම ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. අපතලව්‍යත් එක්කලා ආයතනයක හුස්ම පිට වෙලත් යනවා. විවිධ තැන් වලින් වායුව පිට වෙලත් යනවා. ආයි ලෝකෙටමයි. වායුව කියලා සත්‍යය පිට වෙලා ගියේ නැහැ. ප්‍රශ්වාස වායුව කියලා සත්‍යය පිට වෙලා ගියේ නැහැ. හුස්ම කියලා ගත්ත ඒවාමයි පිට වෙලා ගියේ. ගත්ත වායුවමයි. අර කාබනික කොටස් තමයි ගඳක ගහ පිට වෙලා ගියේ. පිටිපස්සේ පැත්තෙන් එහෙම ගියොත් එකක්. නාහේ වහගත්තට කරන්න දෙයක් නැහැ. අනික කෙනා කටෙනුත් ගන්නවා. නාහෙනුත් ගන්නවා. අර ගියේ වාතේම ආපහු. කැරකිලා තව කෙනෙකුට යනවා. එයත් අරගෙන යත් ඒ ටිකමයි කරන්නේ. ආපහු වරිනවා. ඒකට තවත් ආයෙත් යනවා. එහෙනම් අයිතිකාරයෝ නැහැ. මේ ඇගේ තියෙන වායුවට අයිතිකාරයොත් නැහැ. බාහිර ලෝකයේ තියෙන වායුවට අයිතිකාරයොත් නැහැ. අයිති කිව්වට අයිති වෙන්නේත් නැහැ. බාහිර ලෝකයෙන් අයිතියක් නැති සත්වයක් නවන වායුව එනවා. අපේ ඇසුරට ඇවිදලා අපේ ඇසුරෙන් ආයෙ පිට වෙලා තව යනවා බාහිර ලෝකෙට. අනික ඇත් ඒවෙන් ඇසුරට ගන්නවා. තහංචි බලන්න නීති බලන්න ඔක මං හුස්ම ගත්ත ඒවා තොපි ගන්න ඉපාවක කියලා හැම නීති බලවන්න බෑ. මේ මං බීපු වතුර ටික මේක මගෙන් පිටලා ගියාම තොපි හැම ගන්නෙ නෑ. ඔක මගේ කියලා කිව්වට හරියන්නේ නෑ. අනන්ත සත්‍යය මේ සැරිසරාගෙන යන්නේ එහෙම එකක්. මේ ධාතු හතරක් ආකාශය තුළ ওই විදිහට ක්‍රියාත්මක කියන හතර ධාතුවත් වල ස්වභාවය ඕකයි. ඔයින් පිට අතර දෙයක් මේකයි තිබුණේ නෑ. ධාතු හතර දෙපැත්තට පරිවර්තනයටත් තිබිලා මැරිලා ගිය දාට ආයි ධාතු හතරටම වෙන් වුණා ඉවරයි. ආයි තව දිනක ධාතු හතරකින් ආයි කයක් හදනවා. හදාගෙන ආයිත් ඒකලා මම කිය තව ටික කාලයක් ওই ක්‍රියාදාමයේ තුල ජීවත් වෙනවා. හතර ධාතුන්ගෙන් ගොඩනගා ගත්ත මම මේක හදාගෙන රූපයක් හදාගෙන ඔය යන ගමනක් මිස වෙන දෙයක් ඕකේ නෑ කියලා දකින්න ඕනේ. ඒතකොට දකින්නවා මේ ධාතු වල සුබ නෑ. සුබයි කියලා ගන්න හොඳයි කියලා ගන්න එකක්වත් තිබුණේ නෑ. මෙන්න මේ විදිහට මේ ධාතු මනසිකාරයේ දකින්න ඕනේ. ද්වත්ින් සාකාරයෙන් 32 ආකාරයෙන් එක ආකාරයක් දැක්ක මුලාව අත්හැරිලා. ඒ 32 ආකාර කොටස් හතර ධාතුන්ට වෙන් කරලා බලපුවාම ඒ 32 ආකාරයෙන් පෙන්නේ ඇත්ත දෙයක් නෙමෙයි තිබුණ දෙයක් නෙමෙයි. ධාතුන්ගේ මායා ස්වභාවයන්ගෙන් මුලා කර හැවටිල්ලක් මිසක් වෙන දෙයක් තිබුණ නැහැ කියලා දකින්නකොට ලෝකේ කියන්නේ තනිකර හිස් දෙයක් හරයක් ඇති දෙයක් නෙමෙයි කියලා දකින්න. අල්ලගන්න වටිනා දෙයක් මම කිව්වට මම වෙන මගේ කිව්වට මගේ වෙන දෙයක් නෑ කියලා දකිනවා. ඒක හිස් අදහසක් විතරයි කියලා දකිනවා. එහි යම් චන්ද රාගයක් තිබුණනම් අත්හැරලා ගියාම නිවන් අවබෝධ කරනවා. ස්වභාවය ඕකයි. ඉතින් ඒ නිසා දෙවියෙක් වුණත් මිනිසෙක් වුණත් සුභයි කියලා හිතා ඉන්නේ අසුභයක් කියලා දකින්න දාටයි අසුභ දකින්නේ. ඒ තාකල් නාකි අසුභයි තරුණ සුභයි කියලා හිතා හිටියොත් එහෙම කවදාවත් අසුභ දකින්නේ නැහැ. මලමිනි අසුභයි ජීවත් වෙන මම සුභයි කියලා හිතා හිටියේම කිසි දවසක අසුභ දකින්නේ අර හොඳයි සැපයි සනීපයි සුවයි කියන ඒවා තියෙන අසුභය දකින්න ඕනේ. එදාට තමයි නිවන් දකින්න අසුභ භාවනාව සිද්ධ වෙන්නේ. හොඳින් ඔවා තෝරාගන්න. තෝරාගෙන යථාර්ථය දකින්න ඕනේ.